මම කැමති ඔයත් එක්ක කතා කරන්න ටික වෙලාවක් අපේ මේ හිතට එන සිතුවිලි පාලනය කරගන්න බුදුහාඳුරුවෝ කියපු ක්‍රම කීපයක්. සිතට එන ඒවයි අපි පාලනය කරගන්න ඕනේ නරක සිතුවිලි. හොඳ සිතුවිලි කොච්චර වැටුණත් කමක් නැහැ. කරුණාව, මෛත්‍රිය, මුදිතාව, උපේක්ෂාව ඒවට මේ එහෙම ලිමිට් එකක් නැතුවම වැඩෙන්න දෙන්න ඕනේ. හැබැයි නරක සිතුවිලි ඒවට බුද්ධ ආගමේ කියන්නේ අකුසල විතර්ක. අකුසල විතර්ක. අකුසල චේතසිකනේ. අකුසල චිත්ත. අකුසල සිත්, අකුසල සිතුවිලි, අකුසල විතර්ක මේවා වැඩෙන එක නවත්තන්නත් ඕනි, තියෙන ඒවා අයින් කරන්න. වැඩෙන එක නවත්තන්නත් ඕනි, තියෙන එක අයින් කරන්නත් ඕනි. ඕකනේ අර සම්මා වායාම වල පළවෙනිම කාරණේ. නූපං අකුසල සිතුවිලි උපදින එක වළක්වන්න ඕනේ. උපං අකුසල සිතුවිලි පුළුවන් තරම් අයින් කරගන්න. එතකොට මම ඔබත් එක්ක කතා කරනවා භාග්‍යවතුන් වහන්සේ මජ්ක්‍ධිම නිකායේ දේශනා කරපු විතක්ක සංතාන සූත්‍රය අසුරු කරගත්තු කාරණා කීපයක් කොහොමද අපේ මනසට එන මේ සිතුවිලි විතර්කයන් අකුසල විතර්කයන් එක්ක අපි කටයුතු කරන්න ඕන. මේ ඇත්තටම මේ භාවනාවෙහි නියැලෙන යෝගාවචරයින්ට තමයි කියලා තියෙන්නේ. මේ දේශනාව සම්පූර්ණ මූලිකව ඉලක්ක කරන්නේ කෙලෙස් නිමා දමලා කෙලෙස් දුරු කරලා නිර්වාණය අවබෝධ කරගන්න වීර්ය වඩන පිරිසක්. හැබැයි concept එකක් විදිහට ගත්තම මේක අපේ ඕනිම දෙයක් පාලනය කරන්න පුළුවන්. පාවිච්චි කරන්න පුළුවන්. ඕනම සිතුවිල්ලක් පාලනය කරගෙන මේ දිනදා ජීවිතේත් යහපත් කරගන්න මේ ක්‍රමවේද ටික උදව්වක්. එහිදී බුදුහාඳුරුවෝ කියපු මොනවද ක්‍රම? පළවෙනි ක්‍රමය තමයි බුදුහාඳුරුවෝ ගන්නනවා මෙහෙම. ඔබගේ මනසේ අකුසල විතර්කයක් ගොඩ නැගෙන වෙලාවට මොනවද අකුසල විතර්ක? ලෝභ, ද්වේෂ, මෝහ ප්‍රධානයිනේ. ඔය ටික මුල් කරගෙන ඊර්ෂියාව, මානය ඔය ගොඩක් ඒවා. ප්‍රධානයි ලෝභ, ද්වේෂ, මෝහ. ඇලීම, ගැටීම සහ ව්‍යාකූලත්වය. නේ. අපහැදිලි. නැත්නම් අනවබෝධය අඳුරන් වෙච්ච තත්ත්වය. පළවෙනි එක ඇලීම, දෙවෙනි එක ගැටීම, තුන්වෙනි එක ව්‍යාකූල බව. මෝහය. අඳුරනේ. කලුවල. මේ තත්ත්වයන් තුන ඔබේ මනසේ ඇති වෙනකොට භාග්‍යවතුන් වහන්සේ අපට යෝජනා කරනවා අපි පළවෙනියෙන්ම උපායක් විදිහට පාවිච්චි කරන්න ඕනේ මේ සිතුවිලි අයින් කිරීම සඳහා හෝ පාලනය කිරීම සඳහා කුසල විතර්කයක් අප තුළ ඇති කරනවා. ඒ කියන්නේ අකුසල විතර්කය ආවම ඒකට ප්‍රතිවිරුද්ධ කුසල විතර්කය ඇති කරනවා. ඒක මෙහෙමයි. අකුසල විතර්කයේ ලෝභ නම් ඇති කරන්න කියනවා කොහොමද? අලෝභ. අකුසල විතර්කය ද්වේෂය නම් බුදුහාමුදුරුවෝ යෝජනා කරනවා ඇති කරගන්න කියලා අද්වේෂ. මෝහය නම් අකුසල විතර්කයේ බුදුහාමුදුරුවෝ යෝජනා කරනවා අමෝහය ඇති කරගන්න. ඒ කියන්නේ ප්‍රතිවිරුද්ධ සිතුවිල්ල ඇති කිරීමෙන් ඔබේ සිත තුළ සාමය උපදිනවා. සමාධිය ගොඩ නැගෙනවා. ඔබගේ හිත තුළ සැනසෙල්ල ගොඩ නැගෙනවා. මේක සරලව කිව්වොත් හිත ඉන්න එක වෙනුවට ඒකට ප්‍රතිවිරුද්ධ දේ හිතන්න පටන් ගන්නවා. සරලව. දැන්ට තියෙන එක වෙනුවට ප්‍රතිවිරුද්ධ එක ගොඩ නැගෙනවා. ඒක බුදුහාඳුරුවෝ උපමා කරන්නේ මෙහෙමයි. දක්ෂ වඩුවෙක් හෝ ඔහුගේ ගෝලයෙක් හෝ දරුවෙක් හෝ ඇණයක් අයින් කරන්න. ලීයක ගහලා තියෙන මේ ඇණයක් අයින් කරන්න පාවිච්චි කරන්නේ කුමක්ද? තව ඇණයක්. ඇණයක් අයින් කරන්න ලෑල්ලක ගහලා තියෙන පාවිච්චි කරන්නේ තව ඇණයක්. එතකොට ඒ ඇණේ තියලා තට්ටු කරාම
ලීයකින් අර ඇමිනිලා තියෙන ඇනේ ගැලවිලා ඒ වගේ තමයි බුදුහාඳුරුවෝ මෙහිදී අපිට පෙන්නනවා සිතුවිල්ලක් අයින් කරන්න සිතුවිල්ලක්ම පාවිච්චි කරනවා. පැහැදිලිද? සිතුවිල්ලක් අයින් කරන්න සිතුවිල්ලක්ම පාවිච්චි කරනවා. ඒක දැන් ලංකාවේ පොඩි කාලේ ලංකාවේ ඉඳපු අය ඉන්නවනේ නේ. පොඩි කාලේ අපි ගම්වල අර මේ යද්දි රණ්ඩු කැලෑවල නේ කටු ඇනෙනවා. කටු ඇනුනම කොහොමද අයින් කරන්නේ? කටුව අන්නානේ. කටු ඇනුනම අයින් කරන්නේ කටුවකින්. එතකොට ඒ කටුව ඒ කියන්නේ අයින් කරන්න පාවිච්චි කරන කටුව හැමතිස්සෙම හොඳ කටුවක්. නේ? හොඳ කටුවක් ඈ. දෙහි කටුවක් වගේ හොඳ කටුවක් තමයි ගන්නෙ නේ. නිදි කුඹ කටු ගන්න. එතකොට එතන මොකක්ද කියන්නේ? නරක විස සහිත කටුව අයින් කරන්න විස නැති තියුණු ආයි කැඩෙන්නේ නැති හොඳ කටුවක් පාවිච්චි කරන්න. ඒ වගේ තමයි අපේ හිතේ ඇතිවෙන අකුසල විතර්කයක් කියන්නේ ඇනිච්ච විස කටුවක් වගේ. ඒක අයින් කරන්න බුදුහාඳුරුවෝ මජ්ක්‍ධිම නිකායේ විතක්කසංතාන සූත්‍රයේ අපිට පළවෙනියෙන්ම යෝජනා කරනවා අර දෙහි කටුවක් වගේ හොඳ කටුවක් පාවිච්චි කරන්නේ නැත්නම් හොඳට උණු වතුරේ තම්බගලා ගත්තු යකඩ සුදු යකඩ කටුවක් පාවිච්චි කරනවා වගේ හොඳ සිතුවිල්ලක් ඇති කරගන්න. කුසල සිතුවිල්ල. ඒක මේ කියන කාරණාව ලේසි වැඩක් නෙමෙයි. ලේසි වැඩක් නෙමෙයි. කටුව උපමාවට ගත්තට මොකද මේ කියන්නේ ඇත්තටම power to power කියලා. නේ? බලයට බලයක් යොද. එතකොට අර බලය අරක දුර්වල කරන්න පුළුවන්. හැබැයි ප්‍රබල බලයක් අතෙන්ට ගේන්න. සිතත් එහෙම එක. සිත තුළ අපි බලගත්තු ඊටම හොඳ කුසල සිතුවිලි ප්‍රමාණය වැඩි කරන්න අර අකුසල සිතුවිලි වලට පැවැත්මක් නැතුව යනවා. අර ලෝණඵල සූත්‍රය මොකේ මාතක විදියට. ඒකේ හරි ලස්සන උපමාවක් ඒක ඒ තියෙනවා. අපි පව් කරගෙන තියෙනවා නම් ඒ පව් බැහැර කරන්න අකුසල් ප්‍රමාණය බැහැර කරන්න අපිට කියන්නේ කුසල් වැඩි කරන්න කියලා. ඒක උදාහරණකින් කියනවා මේ වගේ. දැන් අපි මේ කෝප්පෙට දැම්මොත් එහෙම ලුණු හැන්දක්. ලුණු තේ හැන්දක් දැම්මොත් මේකේ තියෙන වතුර ප්‍රමාණය හැටියට අනිවාර්යයෙන්ම ලුණු රහ දැනෙනවා. නේ? හැබැයි අපි ලුණු හැන්දක් දැම්මොත් ගඟකට අපි ලුණු හැන්දක් දැම්මොත් පොකුණකට නේ ලුණු හැන්දකුත් දාලා තියෙනවා හැබැයි වතුර ලීටර් ගාන වැඩි කරලා තියෙනවා. එතකොට ඒකදී කියනවා අපේ අකුසල් ප්‍රමාණයක් තිබුණත් අපි කරමු. වතුර ප්‍රමාණයවත් කුසල් ප්‍රමාණය වැඩි කරන්න අර අකුසලයට බලගතු වෙලා එන්න බැහැ. ඉදිරිපත් වෙලා අපිට නරක විපාක ගෙනල්ලා දෙන්න බැහැ. පැහැදිලි නේද මම කියන්නේ? ඒ හින්දා අපි කාට අපේ හිත හදාගන්න තියෙන හොඳ උපායක් තමයි එන්න සිතුවිල්ලේ ප්‍රතිවිරුද්ධක හොයාගන්න. හොයාගෙන ඒක උපදව ගන්න වීර්ය ගන්න. ලෝභය නිසා රාගය නිසා අපි විඳවනවනේ. ඇලීම කියන්නේ ඉතින් විඳවිල්ලමනේ නේද? නාති රාග සමෝවක් ගින්නේ. ඇලිල්ලට සමාන වෙන ගින්නක් නැහැනේ. පිච්චෙන එකමනේ වැඩේ. නේ ඉතින් ඇලීම ඇති කරගත්තම ගතින් ඇලෙනකන් ඒවත් ඒක අපේ කරගන්නකම් පිච්චෙනවා. අපේ කරගන්න ලැබෙයිද නැද්ද? පිච්චෙනවා. ගතිනුයි හිතිනුයි දෙකෙන්ම අපේ කරගත්තට පස්සේ ආයෙත් පිච්චෙනවා. මට ඕන විදිහට නිදීද නැද්ද? තියාගන්න පුළුවන් වෙයිද නැද්ද නේ? හොර කරයිද නැද්ද? ගුරු කරයිද නැද්ද? ඔච්චර බයෙන්ද ඉන්නේ නේ? ඉතින් ආයේ ඒ ගින්න ඔය දර ගින්නට වඩා පිච්චෙන එක. තෙල් වලින් පෙට්‍රල් වලින් එහෙම හැදෙන ගින්නට වඩා ලොකු ගින්නක්
ඇලුනම තියෙන ගින්න. ඉතින් බුද්ධාගම කියන්නේ දෙන්නේ මොකද්ද? ඔබට ඇත්තටම සැනසෙන්න ඕන නම් ඔබ ඇති කරගන්න ඕන නොඇලීම. ඔබ නොඇලීම දියුණු කරන්න තමයි ඔබට ඇලීම නිසා ඇතිවෙච්ච අසහනෙ දුර වෙන්නේ. පැහැදිලිද? ඒකට වීර්යය ඕන. මේ එකක්වත් මේ කකුල් දෙක උඩ තියාගෙන මේ බොහොම සුඛෝපභෝගීව කරන්න පුළුවන් වැඩ. මේ ඔක්කොම කැපකිරීම. කැපකිරීම. ලොකු වීර්යයක් ඕනි. හැබැයි බුදුහාමුදුරුවෝ අපිට මැප් එක පෙන්නලා තියෙනවා නේ. සැනසෙන්න ඕන නම් ඔයා මෙන්න මේ මැප් එකේ යන්න. ඔයාට විඳවනවා කියලා දැනෙනවනේ. ඔයාට දුකක් තියෙනවා කියලා දැනෙනවා නම් තේරෙනවා නම් දුකට හේතුව ඔස්සේ හොයාගන්න. මොකද හේතුව? හේතුව තණ්හාව නම් තණ්හාවේ ප්‍රතිවිරුද්ධය හේවත් අද්වේෂය මේ අලෝභය නේ තණ්හාවේ ප්‍රතිවිරුද්ධය අලෝභය ඔබ තුළ දියුණු කරගන්න බල. ඒකට උපායන් බුද්ධාගමේ කියන දාන, ශීල, භාවනා නේ මේවා කියන්නේ තණ්හාව දුරු කරගන්න. දාන, ශීල, භාවනා තණ්හාව දුරු කරගන්න අපිට තියෙන ප්‍රායෝගික පුරුදු. අතක බහුසුතකම. බුද්ධිය දියුණු කරගන්න. එතකොට ඇලීම අඩු වෙනවනේ. බුද්ධිය ප්‍රඥාව දියුණු වෙන්න අපේ ඇලීම අඩු වෙනවා. දාන ශීල භාවනාවලින් කරන්නේ ඒකම තමයි. එතකොට පළවෙනි ක්‍රමය ඕක. පළවෙනි උපාය ඕක අපේ අකුසල් සිතක් ආවම ඒකට සැනසෙල්ලක් හොයාගන්න කුසල සිතක්. දැන් ද්වේෂය આવොත් අද්වේෂය. ද්වේෂය આવොත් අද්වේෂය. ඒක ප්‍රතිවිරුද්ධයි. ඊර්ෂ්‍යාව આવොත් ඊර්ෂ්‍යාව කාන්තිම නරක ද්වේෂ මූලික මනෝභාවයක් නේ. ඊර්ෂ්‍යාව කියන්නේ අනුන්ගේ සම්පත උහුල ගන්න බැරි කම. අනුන්ගේ සැපය දරා ගන්න අපිට බැරි කම. දැන් ඒක එන්නේ හැමතිස්සෙම කොහොමද? අපි අපගේ සැපත ගැන තෘප්තිමත් නැතිකම. අපිට තියෙන ජීවිතය ගැන අපිට තියෙන සැපය ගැන අපි තෘප්තිමත් නැත්නම් අපිට හැමතිස්සෙම අනිත් එක්කෙනාගේ සැපත සම්බන්ධව ඊර්ෂ්‍යාවක් උපදිනවා. බුදුහාමුදුරුවෝ කියන්නේ ඔබ තුල මුදිතාව වඩන්න. මුදිතාවේ විශේෂිතම ලක්ෂණය තමයි ඔබ සම්බන්ධව තෘප්තිමත්. ඔබ සම්බන්ධව තෘප්තිමත් වෙනකොට ඔබට ලැබිච්ච දේවල්, තියෙන දේවල්, ඉන්න අය ඒව ගැන ඔබ තෘප්තිමත් නම් ඔබට අනිත් අයට ලැබිච්ච දේවල් ගැන අසහනයක් නැහැ. ඉතින් හැමතිස්සෙම බලන්න යම්කිසි සිතකින් පීඩා විඳිනවා නම් මේකෙන් ගැලවෙන්න මට මේක ප්‍රතිවිරුද්ධයක් ඇති කරගන්න බැහැ. තවත් සරලම තැනට ප්‍රාථමික තැනටම ගෙනාවොත් ඔබට කාගේ හරි නරක හැසිරීමින්ද ඔබ විඳවනවා නම් එයාගේ හොඳ හිතන්න. හැදිලුනේ. ඒ කියන්නේ දැන් අපිට ලයිස්තුව පළවෙනිම අදහස ආවොත් මෙයා නරක කෙනෙක් කියලා ඊට පස්සේ අපිට දිගටම එක්කම වෙන්නේ යාගේ නරක කැලි තමයි. නේ? මේ දවසෙත් මට නරක වැඩක් කළා. අසුවල් කතාවෙදිත් මට නරකට තමයි කතා කළේ. දැක්කේ නැද්ද මට හින්ට් එකක් පාස් කළා. කොහොම අපි කැලි එකතු කරනවානේ. බුදුහාමුදුරුවෝ මෙතන මේ යෝජනා කරන concept එක ගත්තොත් අපිට ඒ අරමුණේම හොඳ හිතුව. ඒ තැනත්තාගේම ඒ තැනත්තියගේම යහපත් ඒව හිතුව. අර නරකත් එක්ක තිබිච්ච ගැටුම ඉවර වෙනවා. ප්‍රතිවිරුද්ධය දියුණු. ඇති වෙලා තියෙන සිතුවිල්ලේ ප්‍රතිවිරුද්ධ සිතුවිල්ල උපදවා ගන්න කියන එක තමයි පළවෙනි එක. මේක උපරිමයට ගියාම නිවන් මාර්ගටම අවමෙට ආවම මේ ලෝක ජීවිතය. අපි සරලම දෙයක් නේ. ඕන කෙනෙක් එක්ක ඩීල් කරන්න ඕන නම් එයාගේ හොඳ ටිකක් අඳුරගෙන ඒවත් එක්ක ඉන්න. ඒවා වැඩිපුර හිතන්න. මේ කාරණාව නිසාත් මෙයා හොඳයි. මේ කාරණාව නිසාත් හොඳයි. මේ කාරණාව නිසාත් මෙයා මට උපකාරයක්. මේ කාරණාව නිසාත් මට මෙයා උපකාරයක්. මොකද නරකයි කොළුවට දාගත්තු ගමන් තියෙන්නේ ඔක්කොම එකහුව වෙන නරකේම. හැබුණත් හොඳ නෑ, බැලුවත් හොඳ නෑ, කෑවත් හොඳ නෑ නේ. ඇවිද්දත් හොඳ නෑ. ඔය සමහර අයගේ ප්‍රශ්න විසඳන්න බැරි ඕකයි. ඒගොල්ලෝ ඉන්නේ පළවෙනියට නැති වෙච්ච ඉම්ප්‍රෙෂන් එකෙන් තමයි නේ. පළවෙනියට නැති වෙච්ච මනෝභාවයේ මුළු හැම එකක්ම තීරණය කරනවා.
මේ රටේවත් ලංකාවේවත් කොහෙවත් ජීවිතයක් නැහැ. ඒ සම්බන්ධකම් ඇතුලේ කිසිම සතුටක් නැහැ. මොකද හේතුව හැමතිස්සෙම එයා එකතු කරගන්නේ අර නරක තත්ත්වය පෝෂණය කරනවා. ඒත් ඔබට මේ සාමාන්‍ය මිනිස් ජීවිත ලස්සනට ගෙවන්න ඕන නම් කෙනෙකුගේ හොඳ දකින්න, යහපත් පැත්ත දකින්න. අකුසල සිතෙන් නිදහස් වෙන්න ඕන නම් ඒ අකුසල සිත වෙනුවට කුසල සිත උපදව ගන්න උනන්දු වෙන්න. ඒක හරියට හොඳ කටුවකින් නරක කටුවක් අයින් කරනවා. සිතුවිල්ලක් පාවිච්චි කළා තව සිතුවිල්ලක් අයින් කරනවා. හැබැයි හැමතිස්සෙම අයින් කිරීම සඳහා පාවිච්චි කරන සිතුවිල්ල බලගත්තු කුසල සිතුවිල්ලක් වෙන්න. තියුණු සිතුවිල්ලක් වෙන්න. ඒක හෙල්ලෙන්නේ නැති ශාවර සිතුවිල්ලක් වෙන්න. එතකොට තමයි ඔබට ඒ අසහනයෙන් නිදහස් වෙන්න.